ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දිරන මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. ගත වූ දිනේ කොළඹ නගරයෙන් කොවිඩ් ආසාදිතයින් 170ක්. සමස්ත ආසාදිතයින් 12187 දක්වා ඉහළට. කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවත් වැසෙයි. ලබන සඳුදායින් පසු බස්නාහිර වසා තැබීමට අපේක්ෂා නොකරන බව හමුදාපති කියයි. නම් වෙන සඳුදා උදෑසන 5 වෙනකොට අනිවාර්ය විවෘත කිරීමට කටයුතු කරන්නයි. සහල් නිෂ්පාදකීන්ට හා සහල් බෝල් හිමියන්ට සහල් අලෙවි කළ හැකි උපරිම මිලක් නියම කෙරේ. අමරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵලවලින් බයිඩන් පෙරමුණට ඡන්ද වංචාවක් සම්බන්ධයෙන් ට්‍රම්ප් අධිකරණයට යයි. COVID-19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ 13 ප්‍රදේශයේ කාන්තාවක් පසුගිය 3 වනදා මිය ගොස් තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ එය මෙරට 24 වැනි කොවිඩ් මරණය බවට වාර්තා වන බවයි. මේ අතර ගත වූ දිනය තුළ කොළඹ නගර සීමාවෙන් වෛරස ආසාදිතයින් 170 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක් පසුගිය 3 වනදා සිය නිවසේදීම මිය ගොස් තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඊයේ දිනේදී ඇගේ පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ ජාතික රෝහලේදී සිදු කළ අතර එහිදී ඇය COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගත් බවයි. මසකට අධික කාලයක් අදාළ කාන්තාව සිය නිවසේ රෝගී තත්ත්වයෙන් පසු වූ බවත් ඇය නිදන්ගත රෝගයකින් පෙළුණු බවත් මරණ පරීක්ෂණයේදී වාර්තා වුණා. අදාළ කාන්තාව මිය යාමට ආසන්නම හේතුව COVID-19 ආසාදනය වීම නිසා ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් බවද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවා. මෙම මරණය මෙරට සිදු වූ 24 වන COVID-19 ආසාදිත මරණය ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළා. COVID-19 රෝගීන්ගෙන් 24 දෙනෙක් මේ වන විට මිය ගොස් තිබෙනවා. ඊයේ දවස් තුල තවත් එක් මරණයක් වාර්තා වුණා. ඒ අවුරුදු 79 වයසට වී ඇති කොළඹ ප්‍රදේශයේ ජීවත් වන කාන්තාවක්. ඇය නිදන්ගත රෝග සහිතව සිටි තැනැත්තියක්. නිවසේදී මියගොස් සිටියදී රෝහලට පැමිණ අවශ්‍ය පරීක්ෂණ සිදු කිරීමේදී ඇය COVID-19 ආසාදිතයෙක් විදියට ඊයේ දවස් තුලදී හඳුනාගත්තා. පළවෙනි අවස්ථාවේ ඉඳන් මාස 9ටම මරණ සිද්ධ වුණේ 13යි. නමුත් මේ දින කිහිපය ඇතුළත අපිට සති දෙකක් වගේ කාලය ඇතුළත මරණ 11ක් වාර්තා වෙලා තියෙනවා. එතකොට රෝගයේ ව්‍යාප්තිය වගේම මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් උත් යම් බැරෑරුම් තැනකට අපි ගමන් කරලා තියෙනවා කියන එක පැහැදිලියි. දැන් මේ මැරිච්ච සමහර අයගේ ප්‍රතිඵල අපිට කොවිඩ් රෝගියෙක් කියලා දැනගන්නේ මරණ පරීක්ෂණයේදී. ඒ කියන්නේ සමහර දෙනෙක් ගෙවල් වල තමයි මරණයට පත් වෙලා තියෙන්නේ. මේක අපේ විශේෂ අවධානයට ලක් විය යුතු දෙයක්. නමුත් අපිට ප්‍රායෝගිකව පේන දේ තමයි මේ වෙලා තියෙන මරණ සංඛ්‍යාව සහ දැන් නිවාස ආශ්‍රිතව මරණ සිද්ධ වෙන තත්ත්වය යටතේ ඊටාම පැහැදිලිව ඉදිරියේදී මරණ සංඛ්‍යාව සම්බන්ධයෙන් උත් අපිට මීට වඩා වැඩියෙන් කතා කරන්න වෙයි කියන කාරණය. එතකොට සමහර දෙනෙක්ගේ PCR මුලින් නෙගටිව් වෙලා තිබිච්ච අය තමයි මරණයෙන් පස්සේ පොසිටිව් වෙලා තියෙන්නේ. එතකොට නැවත අපිට ලෝක සෞඛ්‍ය සංවිධානයත් නිර්දේශ කරන රිපීටඩ් ටෙස්ටිං කියන්නේ PCR පරීක්ෂණ නැවත කිරීමේ අවශ්‍යතාවය ඊටාම පැහැදිලිව මේ මරණ ඔස්සේ තහවුරු වෙනවා. අනිත් කාරණේ තමයි මේ වයසක අය තමයි ගොඩක් මේ ගෙවල් වල මැරලා තිබුණේ. එතකොට ඒකෙන් පැහැදිලි වෙන දේ තමයි මේ අය සමාජයට ගිහිල්ලා නෙමේ රෝගයේ ඇයට බොහුනේ. වෛරසය ගෙදෙට්ට ඇවිල්ලා. ඒ ජනතාව විදිහට අපිට ලොකු වගකීමක් තියෙනවා මේ මොහොතේදී අපි අවදානම් කණ්ඩායමට රැක බලා ගන්න. මේ අතර ඊයේ දිනේදී තවත් COVID-19 වෛරස් ආසාදිතයින් 443ක් මෙරටින් හඳුනා ගැනුණා. ඒ අතරින් වැඩිම ආසාදිතයින් ගණන වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 212ක්. ගම්පහින් 62ක්, කළුතරින් 20ක්, රත්නපුරේ 9ක්, නුවරඑළියෙන් 6ක්, මාතරින් සහ මහනුවරින් 3 බැගින්, කුරුණෑගල සහ ගාල්ල දිස්ත්‍රික්කවලින් 2 දෙනෙකු බැගින්ද ඊයේ දිනේදී හඳුනා ගැනුණා. විවිධ පොලිස් ස්ථානවලින් ආසාදිතයින් 94ක්, කොළඹ පිහිටි රාජ්‍ය ආයතනයකින් 5ක්, නිරෝධායන මධ්‍යස්ථානවලින් 25 දෙනෙකුද ඊයේ දිනේදී වාර්තා වූ රෝගීන් අතරට අයත්. ඔවුන් සියලු දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින්. කොළඹ නගරාශ්‍රිතව ඊයේ දිනේදී COVID-19 වෛරස් ආසාදිතයින් 170ක් සොයාගෙන තිබෙනවා. ඉන් වැඩිම පිරිස වාර්තා වී ඇත්තේ කොළඹ උතුර සහ බොරැල්ල යන ප්‍රදේශවලින්. ඔවුන් පිරිස අද රෝහල්ගත කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගනු ලැබුවා. මේ අතර බොරැල්ල පොලිසියේ තවත් 7 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග ඉන් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 48ක් දක්වා ඉහළ ගියා. පොලිසිය පැවසුවේ ඔවුන් සියලු දෙනාම නිරෝධායනය වෙමින් සිටින බවයි. එමෙන්ම කොටුව පොලිසියේ තවත් 17කටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා.
ඒ සමග බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 180කට මේ වන විට වෛරසය ආසාදනය වී ඇති බවයි පොලිසිය පැවසුවේ. නිරෝධහීන මධ්‍යස්ථාන සඳහා යොමු කර ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 257ක්. දිවයිනේ විවිධ පොලිස් ස්ථානවලින් මේ වන විට හඳුනාගෙන ඇති වෛරස ආසාදිතයින් ගණන 273ක් බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ. මේ අතර කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයින් දෙදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වීමත් සමග අද දින සිට නැවත දැනුම් දෙනතුරු එහි සියලු කටයුතු අත්හිටුවීමට තැපැල්පතිවරයා තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් අපි මේ වෙනකොට මහජන සේවාවක් විදිහට ගාස්තු අය කිරීමකින් තොරව රෝහල් වල ලියාපදිංචි සායනික රෝගීන්ගේ බෙහෙත් ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු වලට කිසිදු බාධාවක් නොවන විදිහට ඒ කටයුතු සැලසුම් කරලා තියෙනවා. තැපැල් මූලස්ථානයේ ආශ්‍රිතව ඒ සඳහා වූ විශේෂ කවුලක් විවෘත කරමින් අපි ඖෂධ බෙදා හැරීමේ කටයුතු කරන්නට සියදු අරන් වෙනවා. ජායල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ඈත් ප්‍රදේශ කිහිපයකින් ඊයේ දිනේදී COVID-19 වෛරස ආසාදිතයින් 33ක් වාර්තා වී තිබෙනවා. ඉන් 6ක් රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අනුයුක්ත නිලධාරීන් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. මොවුන් සියලු දෙනාම පැලියගොඩ ආශ්‍රිතයන් වනව. මිනුවන්ගොඩ සහ පැලියගොඩ කොවිඩ් පොකුර මේ වන විට 8713ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතරින් 1041ක් මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයන් වන අතර 1007ක් පැලියගොඩ මාළු වෙළඳපොළ හා සම්බන්ධ පුද්ගලයින්. අනෙක් 6665 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ හා පැලියගොඩ මාළු වෙළඳපොළට සම්බන්ධ ආශ්‍රිතයින්. මෙම පොකුරෙන් වාර්තා වූ ආසාදිතයින්ගෙන් 2024ක් මේ වන විට පූර්ණ සුවය ලබා තිබෙනවා. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 වෛරස් ආසාදිතයින් ගණන 12187ක් වන අතර ඉන් 5858ක් පූර්ණ සුවය ලබා තිබෙනවා. රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 6305ක්. සහල් නිෂ්පාදකීන්ට සා මොහොල්ලිමියන්ට සහල් අලෙවි කළ හැකි උපරිම මිලක් නියම කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයා විසින් ඊයේ නිකුත් කර තිබුණා. ගැසට් නිවේදනයට අනුව සුදු කැකුළු සම්බා රතු කැකුළු සම්බා තම්බන ලද සුදු හා රතු සම්බා සහල් කිලෝග්‍රෑම් 1ක් සඳහා රුපියල් 94ක උපරිම මිලක් නියම කර තිබෙනවා. එමෙන්ම තම්බන ලද සුදු සහ රතු ඩාඩු සහල් කිලෝග්‍රෑම් 1ක් සඳහා රුපියල් 92ක උපරිම මිලක්ද නියම කර තිබෙනවා. මීට අමතරව අදාළ ගැසට් නිවේදනය මගින් රතු කැකුළු සහ සුදු කැකුළු සහල් කිලෝග්‍රෑම් 1ක් සඳහා රුපියල් 89ක උපරිම මිලක් නියම කෙරුණා. මෙම සහල් වර්ග දක්වා ඇති උපරිම මිලට වඩා වැඩියෙන් වෙළඳාම් කිරීම සඳහා ඉදිරිපත් කිරීම හෝ වෙළඳාම් කිරීම සඳහා ප්‍රදර්ශනය කිරීම තහනම් බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල නිරෝධායන නීති කඩ කරන පුද්ගලයින් මෙන්ම ඇඳිරි නීතිය උල්ලංඝනය කරන පිරිස් නීතිය රැහැනට හසු කර ගැනීමේ මෙහෙයුම් අදත් ක්‍රියාත්මක වුණා. සායනට ගියා සායනේ කාඩ් එකක් තියෙනවා. කාඩ් එක දෙක තියලා ඉලක තමයි මේ කොහෙද තියලා ඉන්නේ? වරකපොළ ගෙදර. එහෙම බෑනේ මහත්තයා. අදවාලා දැන් වරකපොළේ ගියා. වරකපොළේ කියන්නේ කොහෙද? සබරගමුව. සබරගමුවෙන් දැන් මේ බස්නාහිරට ඇවිල්ලා. බස්නාහිරින් දැන් ඔයාලා යනවා වයඹට. එහෙම යන්න දෙන්න බෑනේ. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් ජායල සුදුවැල්ල ප්‍රදේශයේ මත්පැන් සාදයක් සහ සූදු පිටියක් පවත්වාගෙන ගිය පුද්ගලයන් 8 දෙනෙකු ජායල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරුවන්ට එරෙහිව නිරෝධායන නීතිය යටතේ අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පැවසුවේ. එමෙන්ම ඇඳිරි නීති බලපත්‍ර අවභාවිත කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරනවා. බණ්ඩාරගම අටුල්ගම ප්‍රදේශයේදී එක්තරා පුද්ගලයෙක් කුලී රථයක් සඳහා දුරකථන අංකය එකට කතා කරාම කුලී රථයක් එවනවා. මේ සමාගමෙන් රථ තුනකට බලපත්‍ර ලබා ගත්තා. මේ එක බලපත්‍රයක් පියදුරුට ෆොටෝකොපි ගහලා නම වෙනස් කරලා ව්‍යාජ ලෙස හදලා විකුණලා තිබුණා. අටුල්ගම ප්‍රදේශයේ පුද්ගලයෝ 30 දෙනෙකුට. කෙනෙක්ට රුපියල් 15000යි බලපත්‍ර තුනටම 45000ක් ඔහු ලබාගෙන තිබුණා. ඒ නිසා අපි එවැනි බලපත්‍ර ලබා ගන්න අයට දරුණු දෙනවා. කිසිම ආකාරයක මෙවැනි ක්‍රියා කරන්න එපා. අපරාධ නීතිය යටතේ වරදක් කරනවා. වගේම එහෙම යම්කිසි කෙනෙක් තුන්වෙනි පාර්ශවයකින් බලපත්‍ර හොරෙන් ලබාගෙන කටයුතු කරනවා නම් ඒ බලපත්‍ර ලබා ගන්න අයට ඒ වගේ මේ වාහනත් අපේ බාරයට අරගෙන අත්අඩංගුවට ගන්න සිද්ධ වෙනවා. මේ අතර බඩකලපුව පූනානිහි පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන රෝගීන් සහ කාර්ය මණ්ඩලයේ මානසික සුවය වර්ධනය කිරීම සඳහා සංගීත ප්‍රසංගයක් ඊයේ රාත්‍රියේ පැවැත්වුණා.
මේ අතර බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීම සම්බන්ධයෙන් යුද හමුදාපති ලුතෙනන්ට් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දෙරණ අරුණ වැඩසටහනට එක්වෙමින් මෙලෙස අදහස් පළ කළා. දින 10ක් වගේ එක දිගට නිරෝධායන ඇඳිරි නීතිය යොදවලා බලාපොරොත්තු වෙන්නේ අන් කිසිවක් නෙමෙයි වැඩිම ජනගණත්වයක් තිබෙන බස්නාහිර පළාතේ පුද්ගලයෙක් අතර පුද්ගලයෙක්ට මේක ව්‍යාප්ත වීම අවම කිරීමට. ඉතින් ජනාධිපතිතුමා අපිට පැහැදිලි උපදෙස් දුන්නා කෙසේ හෝ මේ දින 10 තුල කරගත යුතු සියලුම PCR පරීක්ෂණ කරගෙන මේ පැතිරීම වැළැක්වීම සඳහා ගත යුතු සියලුම ක්‍රියාමාර්ග අරගෙන අනිවාර්යයෙන්ම බස්නාහිර පළාත නම් වෙන හවුදා උදෑසන 5 වෙනකොට අනිවාර්ය විවෘත කිරීමට කටයුතු කරන්නයි කියලා. ජනාධිපතිතුමා කිසිසේත්ම බලාපොරොත්තුවක් නැහැ ඉන් ඉදිරියටත් මේක කරගෙන යන්න. ඉතින් ඒකින්ද ජනතාවගේ අතේ මේක තත්ත්වෙ තිබෙන්නේ ඔබ කටයුතු කරනවා නම් ඔබ කොවිඩ් ආසාදිතයෙක් නොවි සිටීමට වග බලා ගන්නවා නම් අපිට මේ තත්ත්වෙන් මිදීමට හැකියාවක් තිබෙනවා. නව ජනාධිපතිවරයෙක් තෝරාපත් කර ගැනීම සම්බන්ධයෙන් ඇමරිකාවේ අවධානය යොමු වෙද්දී රට දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර රටට නව සංචරණ සීමා හඳුන්වා දෙන බව ඉතාලිය අද නිවේදනය කළා. ජනාධිපතිවරණ ප්‍රතිඵල නිකුත්වීම හේතුවෙන් ඇමරිකාව වඩාත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. එවන් පසුබිමක ඇමරිකාවෙන් ඊයේ දිනේදී වාර්තාගත කොවිඩ් ආසාදිතයින් ගණනක් හමු වුණා. එම අගේ ලක්ෂය ඉක්මවා ගිය අතර ඒ සමගින් එරට සමස්ත ආසාදිතයින් ගණන 98 ලක්ෂය පසු කර තිබෙනවා. මේ අතර රටට නව සංචරණ සීමා හඳුන්වා දීමට ඉතාලි රජය පියවර ගත්තා. ඒ යටතේ මීට පෙරත් වසංගතයේ වැඩි බලපෑමකට ලක් වූ උතුරු දිග ලොම්බාඩි කලාපය වසා දමා ඇති අතර එරට ආර්ථික කේන්ද්‍රස්ථානයේ ලෙසින් සැලකෙන මිලාන් නගරයද ඊට අයත්. එමෙන්ම රටේ කලාප 4කට අධි අවදානම් රතු අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටත් අගමැති ගුසෙප් කොන්ටේ පියවර ගත්තා. නව සංචරණ සීමා හඳුන්වා දුන් නවතම යුරෝපා රටවල් අතරට පෝලන්තය සහ ග්‍රීසිය අයත්. ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන 4 කෝටි 84 ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර ගෝලීය කොවිඩ් මරණ ගණන දක්වුණේ 12 ලක්ෂ 31,019ක් ලෙසයි. අමරිකානු මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකුට හිමි වූ ඉහළම ඡන්ද සංඛ්‍යාව ලබා ගනිමින් ඩෙමොක්‍රැටික් අපේක්ෂක ජෝ බයිඩන් මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ඉදිරියෙන් සිටිනවා. ඒ මිලියන 71කට ආසන්න ඡන්ද සංඛ්‍යාවක් සමග ඡන්ද විද්‍යාල 264ක බලය හිමි කර ගනිමින් බයිඩන් ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 2008 දී හිටපු ජනාධිපති බරක් ඔබාමා ලබාගත් මිලියන 69 ඉක්මවා යාම විශේෂත්වයක්. අමරිකාවේ ප්‍රාන්ත 50න් මේ වන විට මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමට ඇත්තේ තවත් ප්‍රාන්ත 6ක පමණයි. දැනට නිකුත් වූ ප්‍රතිඵල අනුව ඩෙමොක්‍රැටික් අපේක්ෂක ජෝ බයිඩන් පෙරමුණ ගනිමින් ඡන්ද විද්‍යාල 264ක බලයක් හිමි කරගෙන සිටිනවා. රිපබ්ලිකන් අපේක්ෂක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිව ඇති ඡන්ද විද්‍යාල 214ක බලයක් පමණයි. එක්සත් ජනපද මැතිවරණ ව්‍යාපෘති ඇස්තමේන්තුව අනුව මෙවර ඇමරිකානුවන් මිලියන 160කට වැඩි පිරිසක් ජනාධිපතිවරණයේදී සිය ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබුවන්ගෙන් 66.9% ඡන්දය ප්‍රකාශ කිරීම 1900 වර්ෂයෙන් පසු ඉහළම අගය වූ බවයි එක්සත් ජනපද මැතිවරණ ව්‍යාපෘතිය පවසන්නේ. කෙසේ වෙතත් 2016 වසරේදී ජනාධිපති ට්‍රම්ප් ජයගත් විස්කොන්සින් සහ මිචිගන් ප්‍රාන්තය ඔහුගෙන් මේ වසරේදී ගිලිහී යාම නිසා මැතිවරණයේ දැඩි පසුබෑමකට ලක්වීමට ජනාධිපති ට්‍රම්ප්ට සිදුව තිබෙනවා. මේ අතර තමන් ජනාධිපතිවරයා බවට පත්වීමට අවශ්‍ය ප්‍රාන්ත ජයග්‍රහණය කර අවසන් බව ඩෙමොක්‍රැටික් අපේක්ෂක ජෝ බයිඩන් ඩෙලවේහිදී සිය පාක්ෂිකයින් අමතමින් කියා සිටියා. And now it's clear that we're winning enough states to reach 270 electoral votes needed to win the presidency. I'm not here to declare that we've won, but I am here to report when the count is finished, we believe we will be the winners. With all the votes counted, we have won Wisconsin by 20,000 votes, virtually the same margin that President Trump won that state 4 years ago. In Michigan, we lead by over 35,000 votes, and it's growing. A substantially bigger margin than President Trump won Michigan. And I feel very good about Pennsylvania. So let me be clear. We are campaigning as a Democrat, but I will govern as an American president. මේ අතර පෙන්සිල්වේනියා, මිචිගන්, විස්කොන්සින් සහ ජෝර්ජියා ප්‍රාන්තයන්හි ඡන්දය ගණනය කිරීමේ කටයුතු අත්හිටුවන ලෙස ඉල්ලා ජනපති ට්‍රම්ප් අධිකරණ ක්‍රියාමාර්ගද මේ වන විට ආරම්භ කර තිබෙනවා.
මේ අතර ඇමරිකානු මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු ලැබූ ඉහළම ඡන්ද ප්‍රතිශතය ලබා ගැනීමට ඩෙමොක්‍රැටික් අපේක්ෂක ජෝ බයිඩන් සමත්ව ඇති අතර මේ වන විට නිකුත් වූ ඡන්ද ප්‍රතිඵල අනුව එය මිලියන 72කට ආසන්නයි. මීට පෙර එම වාර්තාව හිමි වූයේ හිටපු ජනාධිපති බැරක් ඔබාමා හට වන අතර 2008 වසරේ ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව මිලියන 69කට අධිකයි. කෙසේ වෙතත් ඇමරිකානු ජනගහනය 2008 වසරේ දැක්ුණේ මිලියන 304කට ආසන්න අගයක් වන අතර 2020 වන විට ඇමරිකානු ජනගහනය මිලියන 330කට වඩා ඉහළයි. දැන් කෙටි විරාමයක්. පුවත් කිහිපයක් දැන්. ආනමඩුවේදී නීති විරෝධීව ගවයන් ප්‍රවාහනය කරන රථයක් පසුපස හඹාගිය පොලිස් නිලධාරීන් ගමන්ගත් මෝටර රථයක් අනතුරට ලක්වීමෙන් ආනමඩුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔවුන් ගමන්ගත් මෝටර රථය නගරේ ඔරලෝසු කඩුවේ ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර ඉන් තුවාල ලැබූ තවත් පොලිස් නිලධාරියෙකු ආනමඩුව රෝහලට ඇතුළත් කර තිබෙනවා. හොරණ අඟුරුවාතොට ප්‍රදේශයේදී අනතුරකට ලක්ව මාර්ගයක් අසල කානුවකට වැටි සිටි හඳුන්වවියෙකු ඉන් මුදාගෙන බෙල්ලන්විල වනජීවී කාර්යාලයට භාර දීමට පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා කටයුතු කර තිබුණා. මහාචාර්ය ජයන්තලාල් රත්නසේකර මහතා ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ඉදිරි වසර 3ක කාලය සඳහා නැවතත් පත් කර තිබෙනවා. ඒ අනුව ඔහු විසින් සිය දුරේ වැඩභාර ගැනීම ඊයේ දිනේ ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේදී සිදු කෙරුණා. විරාමයකින් අනතුරුව තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. COVID-19 ව්‍යාප්තිය නිසා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් අසරණ වූ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩපිළිවෙලක් මනුසත් දෙරණ සහ ඩයලොග් ආයතනයේ එක්ව පසුගියදා ආරම්භ කළා. අද එහි 12 වැනි දිනයයි. අද දිනේ සීදුව රද්දුලුගම ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත සුබසාධක සංගමයේ සහභාගිකයින්ට ආධාර බෙදා දීම සිදු කෙරුණා. ලංකාවේ අංක 1 නාලිකාවක් හැටියට දෙරණ සහ මනුසත් දෙරණ ආයතන දෙකම ඩයලොග් ආයතනය සමගින් අත්වල බැඳගෙන මේ කරන්නා වූ මේ පින් කටයුත්තට දෘශ්‍යාබාධිත ජනතාවගේ හදපිරි සතුට ප්‍රකාශය කරනවා. මනුසත් දෙරණ මෙම විශේෂ සහන ක්‍රියාන්විතය ඩයලොග් සමග එක්ව ඉදිරියටත් සිදු කරනවා. සියලු ජංගම දුරකථන ජාල ඔස්සේ අද දෙරණ කෙටිපණිවිඩ සේවාව හරහාද තොරතුරු එසැනින් ගෙනේන අතරේ සඳහා ඔබට ලියාපදිංචි විය හැකි. අනුව ඔබගේ ජංගම දුරකථන ජාලයේ ඩයලොග්, මොබිටෙල්, හච් හෝ එයාර්ටෙල් සබඳතාවයක් නම් තිරය දැක්වෙන ආකාරයට ලියාපදිංචි වීමෙන් ඔබට සිංහල සහ ඉංග්‍රීසි භාෂාවලින් අද දෙරණ කෙටිපණිවිඩ සේවාව ලබාගත හැකි වනවා. එත් සමගින් අද දෙරණ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වෙනවා. ඔබට සුබ දවසක්.